බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිස්වාදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපධින් අරියෝ නරමති පාපේ පාපේ නරමති සුචීති සදහවත් පින්වතුනි ලෝකේ ආදීනව පක්ෂය ගැන අවබෝධය ගැඹුරු තරමට තරමයි නෙක්ඛම්ම සංකල්පය මේරීමටපත් වෙන්නේ නෙක්ඛම්ම සංකල්පය මෝරාගිය ප්‍රමාණයටයි පැවිදි ජීවිතයක පරමාර්ථය මුදුන්පත් කරගන්න පුළුවන් වන්නේ. ගිහි සැපයත් පැවිදි සැපයත් අතර වෙනස හරියාකාර තේරුම් නගත්තොත් පැවිදි ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා අතීතයේ ආචාර්යවරු පැවිදි අපේක්ෂකවගේ සිත ශක්තිමත් කරන්න නොයෙකුත් උපාය මාර්ග යෙදුවා. අද අපි
මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කතාවෙනුත් ඒකට නිදර්ශනයක් ලැබෙවි. මහා කච්චාන මහරහතන් වහන්සේ අවන්ති ප්‍රදේශයේ අවන්ති රටේ කුරරගර කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලයේ සෝන කුටිකන්න කියන උපාසක මහත්මයෙක් උපස්ථායක හැටියට හිටියා. මේ සෝන කුටිකන්න උපාසක මහත්මයා ඒ කුරරගර ප්‍රදේශයේ ඊ타මාත්ම ධනවත් ශ්‍රද්ධාවන්ත කාලී කියන උපාසිකාවගේ පුතෙක්. එක දවසක් මේ සෝන කුටිකන්න උපාසක මහත්මයා විවේකීව භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ඇති වුණා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන ආකාරයට මේ පිරිසිදු බ්‍රහ්මචාර්යාව ගිහි ජීවිතයේදී ආරක්ෂා කර ගැනීම අපහසුයි. බොහොම අමාරුයි. ඒක නිසා මම මේ කෙස් රැවුල් ඉවත් කරලා කාෂාය වස්ත්‍රය ඇඳගෙන ගිහිගෙන්නික්ම පැවිදි වෙන්න ඕන. ඒ අදහස ඇති වුණාට පස්සේ ගිහිල්ලා කච්චාන ස්වාමීන් වහන්සේට මේ Tamanට මෙහිම අදහසක් ඇති වුණා කියලා ප්‍රකාශ කරලා ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා සෝන යාව ජීව වශයෙන් දිවිහිම් කොට එක ආහාර වේලකින් යැපෙමින් තනි සනියහනේ නිඳමින් බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව රැකීම දුෂ්කරයි අමාරුයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට කාලානුරූපව ඉඳලා හිටලා පිළිවස් රැකීම් වශයෙන් උපෝසත අට්ඨංග සීල රැකීම් වශයෙන් එක ආහාර වේලකින් තනියහනේ නිදමින් මේ විදිහට ඒ ප්‍රතිපත්තියේ බ්‍රහ්මචර්යා ක්‍රමය ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ අර සෝන කුටිකන්න උපාසක මහත්මයාට පැවිදි වීම පිළිබඳව තිබුණු උනන්දුව අඩු වුණා. නැවත ගිහිල්ලා නැවතත් භාවනා කරන අවස්ථාවේදී ආයෙත් අර දැඩිව හිතට ආවා මේ ගිහි ජීවිතය අමාරුයි පිරිසිදු බ්‍රහ්මචර්යාව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා. නැවත වරක් ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අර වගේම අවසර ඉල්ලුවා. නමුත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයිමත් ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් කිව්වා මේක මේ කටයුත්ත මේක දුෂ්කරයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේ මිදගෙන මේ ওই විදිහට යාව ජීව නෙවෙයි කාලානුරූපව බ්‍රහ්මචර්යාව රකින්න උත්සාහවන්ත වෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාවෙත් ඒ අදහස යටපත් වෙලා නැවතත් ගිහිල්ලා තුන්වෙනි වරටත් භාවනාවේදී අර දැඩිවම මේ හිතවිල්ල ආවහම ඇවිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ඉල්ලා හිටියා. අන්න ඒ අවස්ථාවේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ සෝන කුටිකන්න උපාසකුන් නැහැ පැවිදි කළා. පැවිදි කරලා අවුරුදු 3කට පස්සේ බොහොම අමාරුවෙන් උපසම්පදාව සඳහා සංඝයා වහන්සේලා 19ක් එහෙම මෙන් සොයාගත්තා. මොකද හේතුව අවන්ති රටේ සංඝයා වහන්සේලා බොහොම හිගයි. ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි උපසම්පදාවට සංඝ ගණ පූර්ණිය වශයෙන් 19ක් සොයාගෙන උපසම්පදාවක් දුන්නා. ඉතින් මේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලා ඒ වස් කාලය ගත කරන අතරේ කළාට පස්සේ මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ස්වરૂපය කියලා මා අහලා තියෙන මිසක් මට තාම සියතින් දකින්න බැරි වුණා. මම භාග්‍යවතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් මට බොහොම ලොකු දෙයක්. ඒක නිසා මගේ උපාධ්‍යාන වහන්සේ අවසර දෙතොත් බුදු පියාණන් වහන්සේ දකින්න වඩින්න ඕන කියලා චාරිකාවේ. ඊළඟට කුටිකන්න ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේට ඒ අදහස කියලා අවසර ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ සාදු සාදු කියලා ඒක බොහොම සතුට ප්‍රකාශ කළා. යන්න සෝන ගිහිල්ලා ඒ පහදවන සුළු ස්වરૂපයේ ඇති ඒ ශාන්ත දාන්ත වූ මනස ඇති ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න. දැකලා මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේට ගේ සුව දුක් විමසලා වන්දනාව කරන්න. මාගේ උපාධ්‍යාන වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පා වඳිනවා කියලා. එළයි විදිහට ආශිර්වාදාත්මකව ඒක අනුමත කළා. ඉතින් සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවෝ
ගුරු හාමුදුරන්ට මැදලා පැදකුණු කරලා සෙනසුන් සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන දුර ගමනක් අවන්ති රටේ ඉඳලා ඒ ජේතවනාරාමයේ බලා පිටත් වුණා. ඉතින් අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් හිම චාරිකාවේ වැඩම කළා. එක දවසක් දා ජේතවනාරාමයට පැමිණියා. පැමිණිලා බුදු පියාණන් වහන්සේ දැකලා අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්ව විදියටම වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේත් අර සාමාන්‍ය සුපුරුදු ආකාරයටම ඒ විදිය ආගන්තුක භික්ෂුවක් ආවහම අහන සතුටු සාමීචි කතාවේ යෙදුනා. කොහොමද ඒ චාරිකාවේදී ඒ ගමනේදී හොඳට පින්ඩපාත හිම ලැබුණාද, කරදර වුණාද, සුවසේ ආවද කියලා. ඉතින් එසේ ස්වාමීනි කියලා හැම කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනවන්න කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ හිතුම් පැතුම් හරියට දන්න නිසා තේරුම් ගත්තා මේ විදිහේ විශේෂ කියමනක් කියන්නේ සෙනසුනක් පනවන්න කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අවසර දෙන්නේ තමන් වහන්සේගේම ගඳ කිලියේ ඒ තමන්ගේ ගඳ කුටියේ ඒ භික්ෂුව රාත්‍රිය ගත කරනවා දකින්න කැමති නිසා වෙන්න ඕන කියලා තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ඒ කුටියම ගන්ධ කුටියම සෙනසුන පැනෙව්වා මේ සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ඊළඟට එදා රාත්‍රී වැඩි කාලයක්ම බුදු පියාණන් වහන්සේ එලිමහනෙහි භාවනානුයෝගීව ඉඳලා පාස් හොදගෙන කුටියට වැඩම කළා. සෝන ස්වාමීන් වහන්සේත් එලිමහනේ භාවනාවේ වැඩම කළා. රාත්‍රී වැඩි කාලයක් භාවනාවේ වැඩම කළා. වැඩ ඉඳලා සේනාසනයට ඇතුල් වුණා. ඊළඟට අපට කියවෙන්නේ අපට අහන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ උදෑසන අලුයම් කාලයේ පිබිදිලා අවදි වෙලා සෝන ස්වාමීන් වහන්සේට කියනවා භික්ෂුව ඔබට ධර්මය දේශනා කරන්න වැටහේවා කියලා. අන්න එතකොට සෝන ස්වාමීන් වහන්සේ Tamanට කටපාඩම් තිබුණු දැන් මේ කාලයේ සූත්‍ර නිපාත නැමැති ධර්ම ග්‍රන්ථයේ අඩංගු වන ගාථාමය සූත්‍ර 16ක්. ඒකට කියන්නේ අට්ඨක වග්ගය. අට්ඨක වග්ග කියන පරිච්ඡේදයේ සඳහන් වෙන ගැඹුරු අර්ථවත් ගාථාමය සූත්‍ර 16ක්ම කටපාඩමින් ඊටම හොඳ ස්වරයෙන් ඊට ගැළපෙන නිස්වරයෙන් හොඳට ශබ්ද නගලා දේශනා කළා. ඒක අහලා භාග්‍යතුන් වහන්සේ ඊටම සතුට ප්‍රකාශ කළා. බොහොම හොඳයි භික්ෂුව ඔබ නියම හොඳ ස්වරයෙන් ඊටාත්ම පැහැදිලිව නිදොස්ව ගලා යන අර්ථය හෙළි කරන අන්දමේ හොඳ ස්වරයකින් මේ සූත්‍ර ටික දේශනා කළාය. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනෝ මහණ ඔබට වස් කීයද කියලා. එතකොට සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට එක වසයි තියෙන්නේ. සංඝයා වහන්සේලාගේ ඒ වයස ගණන්නේ ගත කළ වස් කාලය අනුවයි. ඉතින් එක වසයි මට තියෙන්නේ කියලා කිව්වා. උපසම්පදාමේ එක වසයි. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා මොකක්ද මහණ මෙච්චර කල් කළේ කියලා. මෙච්චර කල් මොකද කළේ? එතකොට සෝන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම මේ කාමයන්ගේ ආදීනව පක්ෂේ නම් මම දැක්කා. ඒ වුණත් ගිහි ජීවිතේ නොයිකුත් කම්කටොළු කරදර වැඩ කටයුතු නිසා මේ විදිහට මට පැවිදි වීම පමා වුණා කියලා. අන්න මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අපි වර මාතෘකා වශයෙන් වදාළ ප්‍රකාශ කළ ගාථාව වදාළේ. ඒ ගාථාව ඇත්ත වශයෙන් අර උදානපාළි කියන ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙන්නෙම ප්‍රීති වාක්‍ය වලට මුල් තැන දෙන ආකාරයකින්. ඉතින් ඒ ප්‍රීති වාක්‍යයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තමයි අපි මුලදී කිව්වේ. දිස්වා ආදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදින් අරියෝ න රමති පාපේ න රමති සුචි. ලෝකේ ආදීනව පක්ෂය දැකලා නිරුපදී නම් වූ සියලුම උපදීන් ඒ අතහැරීම් කියලා කියන නිවන නිරුපදී නම් වූ නිර්වාණය දැනගෙන නිර්වාණ ධාතුව දැනගෙන ආර්ය පුද්ගලයා පාපෙහි නොඇලෙයි. පිරිසිදු තැනැත්තා පාපෙහි නොඇලෙයි කියන ඒ කෙටි අදහසයි එතන තියෙන්නේ. ඉතින් මේ සෝන ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති සූත්‍ර පිටකයේ විනය පිටකයේ තව හුඟක් ඒ තැන්වල තියෙනවා. මෙතන අර ප්‍රීති වාක්‍යයට මුල් තැන දීපු ආකාරයට දීපු නිසා මේ ටිකයි තියේ වෙන්නේ. මේ ටික මුල් තැන තියාගෙන අපි අනිත් කරුණුත් ඒ අවස්ථානුකූලව එකතු කරගනිමින්
දැන් ඊළඟට මේක පිළිබඳ යම් කිසි විවරණයක් කරන්න බලමු. අපි මේන් බලාපොරොත්තු වෙන්නේ මේ කථාන්තරය තුලත්, ගාථාව තුලත් ඇතුළත් වෙන වටිනා අදහස් ටික මතු කර ගැනීමයි. ඉතින් පළමුවෙන්ම අපි මේකට හිත යොදනකොට මේ පින්නතුන්ටත් සමහර විට සැක උපදින විදිහේ කාරණාත් මෙතන තියෙන නිසා අපි ඒවා පිළිවෙන ආකාරයට මේ එකින් එක අරගෙන බලමු. දැන් මේ මහා කාච්චාණ කියන ස්වාමීන් වහන්සේ සීමිසේ කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගෙන් ඒතදග්ග කියන ඒතදග්ග තනතුරක් සම්මාන වශයෙන් ලබාපු කෙනෙක්. මේ ඒතදග්ග තනතුර කියලා කියන්නේ පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චාරිත්‍රයක් තිබුණා. හැම බුදුවරුන්ගේම චාරිත්‍රයක්. Tamanගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙම යම් යම් අංශ වලින් විශේෂ ශක්තියින් නැති අය ඒ අයට හඳුන්වා දෙනවා. ඒ අය හඳුන්වා දෙන සංඝයා වහන්සේලාට ඊත දග්ගම් භික්කවේ මම ශාවකාණන් ආදී වශයෙන් මාගේ ශ්‍රාවකයන් අතර මෙන්න මේ මොහු එහෙම නැත්නම් මෑය අග්‍රයි ප්‍රධානයි කියලා ඊළඟට ඒ කාරණිය සඳහන් වෙනවා. මෙන්න මේ කාරණේ. ඒ ඇතුළේ ඒ විදියට මහා කච්චාණ ස්වාමීන් වහන්සේට ප්‍රධානත්වයේ අග්‍රස්ථානීය ලැබුණේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කිරීමේ දක්ෂ වික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. ඒ විශේෂ දක්ෂතාව මහා කච්චාණ ස්වාමීන් වහන්සේ තුල තිබුණා. අර්ථකථන වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර කෙටි කියමන දීර්ඝ වශයෙන් විස්තර කිරීම. ඉතින් ඒ විදිහේ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඊළඟට ඒ වගේම මේ කතාවේ කියවුණා මේ අවන්ති රටේ භික්ෂු සංඝයා ඊටම අඩුයි කියලා. ඉතින් එහෙම එකේදී මේ අපිට සමහර විට සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මහා කච්චාණ හාමුදුරුවෝ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ අර සෝන කුටි කන්න උපාසකුන් නැහේ පැවිදි වෙන්න අවසර ඉල්ලුවාම ඒක දෙසරයක්ම ඒකට ඒක ප්‍රතික්ෂේප කළේ. අපි නම් බලාපොරොත්තු වෙන්නේ කියන්න තියුනේ මේ විදිහේ දෙයක්. අපේ ප්‍රදේශයේ සංඝ බලය බොහොම අඩුයි. බොහොම හොඳයි. ඉක්මනට පැවිදි වෙන්න තවත් පුළුවන් නම් 10 15 දෙනෙක් එකතු කරගෙන ඉන්නේ අපිට පිරිකර සොයා ගන්න පුළුවන්. හොඳ පැවිදි පින්කම පවත් ගන්න පුළුවන් කියලා ධෛර්ය කරනවා වෙනුවට මේ පැවිද්දේ දුෂ්කරතාව ප්‍රකාශ කළා. ඒ දුෂ්කරතාව ප්‍රකාශ කළ වචනත් ඊටාම වැදගත්. මේ අපි මේ කාලෝචිත හැටියට හැංගෙන නිසා මේ කාරණා මතු කරලා දෙන්නේ. එතන මේ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ පැවිද්දේ දුෂ්කරකම පෙන්වුවේ මෙහෙමයි. යාව ජීව කියන වචනේ සඳහන් වෙනවා. මේ පැවිද්ද කියන එක ඒකේ අදහස යාව ජීව දිවි හිම් කොට දිවි ඇතිතා එක ආහාර වේලෙන් යැපෙමින් තනි යහනේ නිදමින් බ්‍රහ්මචර්යාව රැකීම. ඒක අමාරු දෙයක්. එතකොට ඒ කාලේ අපිට මෙයින් පේනවා ඒ කාලේ පැවිද්ද කියන එක తాවකාලික සංකල්පයක් නෙමෙයි තුනේ යාව ජීව සංකල්පයක්. මේක බොහොම බැරෑරුම් එකක් හැටියට. මේක ලිහිල් කළ ගත යුතු දෙයක් නෙවෙයි. දැඩි අදිෂ්ඨානයකින් ගත යුතු ජීවිතය පිළිබඳ දැඩි තීරණාත්මක පියවරක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අබිනික්මන කියලා කියන්නේ ආවට ගියාට කරන දෙයක් නෙවෙයි. සතියක දෙයක පොඩි නිවාඩුවකට ගිහිල්ලා එනවා වගේ දෙයක් නෙවෙයි. බුද්ධ කාලයේ පැවිද්ද කියන එක ගැඹුරු අදහසකින් ගැඹුරු නික්ඛම්ම සංකල්පයකින් ගත යුතු තීරණාත්මක පියවරක් බවයි අපිට මේන් පේන්නේ. ඒක නිසායි අර මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ඒකට තාම සුසුසුකම ඊට සෑහෙන පමණ මේරීමක් අර උපාසකුන් හැතුල නැති බව දන්න නිසායි දෙවරක්ම ප්‍රතික්ෂේප කළේ. නමුත් ඒ එක්කම ඒ වෙනුවට විකල්ප ක්‍රියාමාර්ගයක් පෙන්නවා. එහෙමනම් කරන්න තියෙන්නේ මොකක්ද? පැවිදි වෙන්න තරම් යාව ජීවික වශයෙන් ඒ තරම් දැඩි කැපවීමකින් ඒ පියවර ගන්න ශක්තිය නැත්නම් කරන්න තියෙන්නේ ගිහි ජීවිතයේම ඉඳගෙන කාලයුත්තන් කාලානුරූපව බ්‍රහ්මචර්යාවට උත්සාහයක් වශයෙන් ඉඳ හිටලා අර විදියට පොහේ දිනක ආහාර වේලක් අතහැරලා ඒ ගිහි සැපත් අතහැරලා බ්‍රහ්මචර්යාව රැකීමයි. ඒ විකල්ප ක්‍රියාමාර්ගයත් මහා කච්චාණ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්නා. ඒ තුලින් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. අතීතයේ ඒ පැවිද්ද පිළිබඳව අන්න පැවිදි අපේක්ෂකයෙකු යාව පමණින් කිව්ව පමණින් පිරිස් වැඩි කරගන්න ඒ විදිහට සංකල්පයකින් නෙවෙයි පැවිදි කළේ. උළුගෙඩි ගැනීමෙන් ශාසන දියුණුව මනින්න බෑ. ඒක නිසා අර ටික දෙනා නමුත් නියම යඹුරු අදහසකින් ඒ අර කියාපු කැපවීමකින් යුක්තව ඒ පැවිදි ජීවිතයට අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න සූදානම් නම් අන්න ඒ අවස්ථාවේ එතකොටයි මේ මේරු අවස්ථාවේ අවසර දෙන්නේ. ඒක නිසා තමයි අර තුන් වරක්
තුන්වෙනි වර කළ ඉල්ලීම අනුවයි මහා කච්චාන ස්වාමීන් වහන්සේ අවසර දුන්නේ. එයින් පේනවා හිත ඇතුලේ එනකම් සංකල්පය මෝරන්න සැලැස්සුවා. දැන් උනත් සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් 3 වරක් පැවිද්ද ඉල්ලනවා. නමුත් එකවරට කියාගෙන යනවා. නමුත් මේකේ ගැඹුරු අදහස මොකද්ද? පළමුවෙනි වර කිව්වා සමහර විට හිත වෙනස් වුණා නම් ඒක එතනින් නතර කරනවා. ඒක දැන් ඉතින් චාරිත්‍රයක් බවට හැරිලා. නමුත් මෙතන ඔන්න හොඳටම පේනවා. පළවෙනි වර අවිල්ල කිව්වා හරවල යවුවා. දෙවෙනි වර ඉල්ලා හිටියා ඒත් හරවල යවුවා. තුන්වෙනි වර ඉල්ලා හිටියාම දැන් ඉතින් මේ තරම් තුන් සැරයක් ඉල්ලන්නේ යම්කිසි මේ ගැඹුරු අදහසකින් කියලා ඔන්න අවසර දුන්නා. ඔයින් අපට පේනවා එතකොට මේ පැවිදි කිරීම පැවිද්ද කියන එක පැවිද්දේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට අතීතීය ආචාර්යවරුන් තමන්ගේ පැවිදි අපේක්ෂකයින් හැසිරෙව්වේ. ඉතින් නමුත් ඉතින් ඒ වගේම සෝන ස්වාමීන් වහන්සේ අර ඒ ප්‍රතිපත්ති රකින්න අමාරු වෙන්නේ නැත්තේ සමහර විට මහ ධනවත් පවුලක උපාසක කෙනෙක්. ඒ වගේම නොයිකුත් ව්‍යාපාරික කටයුතු ආදී දේවල් තියෙන්නේ නැති. ඒ හැම එකක් නිසාම තමයි මහා කච්චන ස්වාමීන් වහන්සේ මුලදී අවසර නොදී පසුව ඒවා ඒ හිත තුල ඒක මෝරා ගියාට පස්සේ අවසර දුන්නේ. එතකොට ඒ කාරණේ එහෙමයි. ඊළඟට අපි තව පැත්තක් බලමු. මේ සෝන ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මොකද්ද වරප්‍රසාදය? තමන් වහන්සේගේම කුටියේ රැය ගත කරන්න අවසර දුන්නා. ඒක ඊටාම දුර්ලභ වරප්‍රසාදයක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ රැයක් ගත කරන්න ලැබීම. ඒක මොකද? ඒකට හේතුව මොකද කියන එකත් අපි හිතලා බලන්න ඕන. මේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දැන් අර මහා කච්චන ස්වාමීන් වහන්සේ අර තත්ත්වයේ ලැබුවේ අර අපි කිව්වේ ඒතදග්ග තනතුර ලැබුවේ පදුමුත්තර බුදු පියාණන් වහන්සේ වෙතින් ඊට නියත විවරණය ලැබුව නිසා ගෞතම බුද්ධ ශාසනයේ අර කෙටියෙන් දේශනා කළ එක සවිස්තරව දේශනා කරන අය සංඝයා වහන්සේලා අතරින් අග්‍රේ තනතුර ලබනවා කියලා. ඒ වගේම සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ පිළිබඳවත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සඳහන් වෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තු කෙනෙක්. යම්කිසි විශේෂ කාරණයක් සම්බන්ධයෙන් මොකක්ද එතන සඳහන් වෙන්නේ කල්යාණ වාක්කරණාණං. කල්යාණ වාක්කරණ කියලා කියන්නේ යහපත් වාග් විලාසය ඇති. යහපත් වාග් විලාසය ඇතිව ධර්මයේ දේශනා කරන්න පුළුවන් සංඝයා වහන්සේලා අතර අග්‍රතනතුරයි සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ පුංචි කතන්තරේ නොකියුවත් විනය පිටකයේ ආදී තැන්වල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ බුදු පියාණන් වහන්සේ අර මේ අනුමෝදන් වුණා පමණක් නෙවෙයි, එහෙම නැත්නම් සතුට ප්‍රකාශ කළා පමණක් නෙවෙයි, සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේගේ දේශනාවට, කියන්නේ ඒකට එතන සඳහන් වෙන්නේ සරභඤ්ඤ දේශනාව. සරභඤ්ඤ දේශනාව කියලා කියන්නේ හොඳ ගැළපෙන ස්වරයෙන් මට සිලිටි ස්වරයෙන් ඊළඟට අර්ථය පැහැදිලි වෙන ආකාරයට නිදොස්ව ගලා යනන්දමින් මේ ධර්මයේ දේශනා කළ ඒ දක්ෂතාව. ඒ නිසා කල්යාණ වාක්කරණ යහපත් වාග් විලාසය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රතනතුර බුදු පියාණන් වහන්සේ මේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේට දුන්නා. ඒ සම්මානය දුන්නා. එතකොට අන්න එයින් අපිට හිතා ගන්න පුළුවන් අර වරප්‍රසාදියේ විශේෂ වරප්‍රසාදිය ලැබුණේ බුදු පියාණන් වහන්සේට ඕනකම තිබුණා. මේ ගෝලයාගෙන් පාඩම ගන්න උදෑසනම. හරියට පාඩම් අරගෙන ඉවරලයි සම්මානය දුන්නේ. ඉතින් ඒකට ඊට සැලසීම් වශයෙන් උයි අපිට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ රැයෙහි රාත්‍රිය ගත කරන්න ඒ සෝන කුටිකන්න ආගන්තුක ස්වාමීන් වහන්සේට ඉඩ සලසා දුන්නේ. ඒ වගේම අපිට පේනවා එහෙම ඉඩ සලසා දුන්නාට පස්සේ ඒ ඉඩ සලසා දුන්නේ මේ සෝන ස්වාමීන් වහන්සේත් එක්ක ඒ රටතොට විස්තර කතා කර ඉන්න නෙවෙයි. ඒක අපිට පැහැදිලි වෙන්නේ බුදු භාග්‍යතුන් වහන්සේත් රාත්‍රියේ වැඩි කාලයක් එලිමහනේ භාවනාවේ වැඩ සිටියා. ඒ ආගන්තුක සෝන ස්වාමීන් වහන්සේත් රාත්‍රී කාලයේ වැඩි කාලයක් එලිමහනේ භාවනාවේ වැඩ සිටියා. ඇවිල්ලා මධ්‍යම යාමේ පමණයි සැතපුණේ. අනින් පේනවා එතකොට ඒ ආගන්තුක වුණු පමණට ඒ රටතොට කතා කර ඉන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂුවට අර විදියේ වරප්‍රසාදයක් දුන්නේ. උදෑසන නැගිටලා පාඩම් අරගෙන සුදුසුට සුදුසුන දීමටයි. අන්න මේ විදිහට අපිට ඒ කාරණයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒකම කිය යුතු දෙයක් තමයි දැන් මේ සෝන ස්වාමීන් වහන්සේගේ යහපත් වාග් විලාසය ගැන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහටයි. කල්යාණ කියන කල්යාණ වචනේ සඳහන් වෙනවා. එතන යහපත් වචනේ
විස්සට්ඨාය අනේලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා කියන වචන සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳට විස්සට්ඨ කියලා කියන්නේ හොඳට පැහැදිලිව වචනින් වචන හොඳට පැහැදිලිව නිදොස්ව ගලා යන ඒ වගේම අර්ථය හඟවන අර්ථය තේරුම් කරවන අර්ථය හෙලි කරවන අන්දමිනු විදේශනා කළේ. ඉතින් ඒ දේශනා ක්‍රමය ධර්මයේ හඳුන්වන්නේ සරභඤ්ඤ කියලා. සරභඤ්ඤ දේශනා ක්‍රමය. නමුත් මතක් කළ යුතු කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ දක්වලා තියෙනවා ගීතස්වරයෙන් ධර්මයේ දේශනා කිරීම අවතක් හැටියට වැරද්දක් හැටියට. ගීතස්වරයෙන් දේශනා කිරීම ඒ කියන්නේ ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මයේ දේශනා නොකළ යුතු බව බුදු පියාණන් වහන්සේ විනය නීතියකින් පනවා වදාරලා ඒකේ ආදීනවත් පෙන්눔 කරලා තියෙනවා. අනිෂ්ට විපාක මොනවද අනිෂ්ට විපාක? පහක් හැටියට දක්වලා තිබෙනවා. මහණෙනි ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මයේ දේශනා කිරීම මෙන්න මේ ආදීනව පහ තිබෙනවා. පළමුවෙනි ආදීනව මොකක්ද? තමාමත් තමන්ගේ ඒ ස්වරයෙහි ඇලෙනවා. දේශකයා තමන්ගේ ගීතස්වරයේ ඇලෙනවා. අනුනුත් ඒ ගීතස්වරයේ ඇලෙනවා. අසන අයත් ඒ ගීතස්වරයේ ඇලෙනවා. තුන්වෙනි කාරණේ තුන්වෙනි අනිෂ්ට විපාකය මොකක්ද? ගිහියන් අතර විවේචනයක් ඇති වෙනවා. හරියට අපි සංගීතමය ගීත පවත්වනවා වගේ ගීත ගායනා කරනවා වගේ ශාක්‍ය පුත්‍රයේ ශ්‍රමණේනොත් ගීත ගායනවා කියලා. හතරවෙනි කාරණය අර සංගීතයේ එහෙම නැත්නම් ගීතයේ ගීතස්වරයේ රටාවට හිත ඒවට ඕනවට වඩා හිත යෙදීමෙන් ඒවට ඇලුම් කිරීමෙන් සමාධිය බිඳෙනවා. යම් සමාධියක් හදාගෙන ආවනම් ඒක බිඳෙනවා අර ගීතස්වරයට සිත යාමෙන්. පස්වෙනි කාරණය අනාගත પરම්පරාව. ඒකට කියන්නේ පස්චිමා ජනතා කියන වචනේ යොදනවා. පසුවට එන්නේ ඉන්න අය. අනාගත પરම්පරාව. වැරදි ආදර්ශයක් එයින් ලබාගෙන Taman දුටු දේ මෙහෙම තමයි හරි වැඩේ කියලා ඒක අනුගමනය කරනවා, අනුකරණය කරනවා. අන්න වැරදි ආදර්ශයක් අනාගත પરම්පරාවට දීමක් වෙනවා. ඔන්න ඔය කාරණා නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ගීතස්වරයෙන් ධර්මයේ දේශනාන කටයුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ අපි මේ සඳහන් කළ අට්ඨක වග්ගය කියන එක ඒ සූත්‍ර ගාථාමය සූත්‍ර. නමුත් ගාථාමය සූත්‍ර වුණාට ඒවා සංගීත හැටියට නෙවෙයි අර සවුන ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒක් එක් වචන හරියට පැහැදිලිව උච්චාරණය කරමින් මට සිලිටි අන්දමින් ඊට ගැළපෙන ආකාරයෙන් දැන් අපි දන්නවා හරියට අර්ථය ආරක්ෂා වෙන්න නම් ඒ දැන් ධර්මයේ ගැන සඳහන් වෙන්නේ සාත්තං සව්‍යංජනං. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ අර්ථ පක්ෂයත් ව්‍යංජන පක්ෂයත් කියන දෙපක්ෂය ගැනම සැලකිල්ල යෙදුවොත් තමයි. අර්ථය කියලා කියන එක මේ පින්නතුන් දන්නවා තේරුම බව. ව්‍යංජන කියලා කියන්නේ මේ පින්නතුන් හිතන එක නෙවෙයි. ව්‍යංජන කියලා කියන්නේ මේ අකුරු. දැන් යම්කිසි දේශනාවක අර්ථ කියලා පැත්තක් තියෙනවා. ඊළඟට අකුරු. ඒකට අදාළ අකුරු පද ගැලපීම් මේ හැම එකකුත් ඒකත් අදාළයි. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා වැරදි විදියට අකුරු යෙදුවොත් අර්ථයත් විකෘත වෙනවා. ඒක නිසා දැන් සිංහල භාෂාවේ අපි හිතමු මේවා බොහෝ වේදනාව ව්‍යාකරණකාරයින් එහෙම පෙන්눔 කරන නිදර්ශනයක් බෙනේක ණයෙක් කියනවා වෙනුවට බෙනේ කණේක් කිව්වොත් එතන අර්ථ දෙකක්. බෙනේක ණයෙක් කියනවා වෙනුවට බෙනේ කණේක් කිව්වොත් ඒ විදිහට අර වචන පද බෙදීම ආදී වරද්ද ගත්තොත් ඔන්න අර්ථයත් විකෘත වෙනවා. ඉතින් මේ අවුරුදු 10 ගණනක් තිස්සේ බුද්ධ වචනේ රැක ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් තමයි අර්ථ පක්ෂයත් ව්‍යංජන පක්ෂයත් දෙකම රැක ගැනීම. ඉතින් අර ගීතස්වරයට ඉඩ දුන්නොත් වෙන්නේ මොකක්ද? අර්ථය මැකිලා යනවා. අර්ථය මැකිලා යනවා. සංගීතයේ පමණක් ඉතුරු වෙනවා අන්තිමට. ස්වර ටික විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මුළු මහත් ධර්මයම ස්වර එහෙම නැත්නම් මේ හොඳ තාල ගොඩක් විතරක් පමණක් ඉතුරු වෙනවා. නමුත් අතීතේ නම් ඒ අර ගාථා ධර්ම මෙතන ගැඹුරු ගාථා මේ සූත්‍ර රාශියක්. නමුත් ඒවා අපිට හිතා ගන්න පුළුවන් සෝන කුටිකන්න ස්වාමින් වහන්සේ හොඳට උච්චාරණය කරන්නේ නැති ඒ වචන පද හොඳට බෙදලා දැන් pāli භාෂාවේ නම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයකුත් තියෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයක්. ඉතින් සමහර විට මහ ප්‍රාණ වචනේ අල්ප ප්‍රාණ කළා කිව්වොත් ඒකේ වෙන අර්ථයක්. ඒ වගේම වචන හරියාකාර බෙදලා අර වගේ පටලව ගන්න නැතුව. ඉතින් ගීතස්වරයටම ඉඩ නොදී සරභඤ්ඤ කියලා කියන්නේ අන්න අර්ථයත් රැකෙන ආකාරයට, අර්ථය උද්දීපනය වන ආකාරයට. අර්ථය මතු කර දීමටයි මේ දැන් ගද්‍ය පද්‍ය කියන දෙක අතර යම්කිසි වෙනසක් තියෙන බව අපි දන්නවා. ගද්‍යයත් පද්‍යයත් අතර වෙනසක් තිබෙනවා. නමුත් පද්‍යයේ එතන අදහස මොකක්ද?
එතන තියෙන තාලය, වෘත්තය, තාලයත් උපකාර කරගන්නවා අර්ථය උද්දීපනය කරන්න, අර්ථය වඩාත් ප්‍රකට කරන්න, වඩාත් හිතට කාවක් ගන්න. ඒ මිසක් අර්ථය මකා දාන්න නෙවෙයි. නමුත් සංගීතයට ඉඩ දුන්නොත් වෙන්නේ කල්යාමේදී මොනවා කියනවද දන්නේ නැහැ. අර සද්දෙට දේශකයත් ඒකට ඇලෙනවා, ශ්‍රාවකයත් ඒකට ඇලෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ අර තිරිසනුන්ට අයිති ශබ්ද රසය විතරයි. ඉතින් ඔන්නෝක මේ ධර්මය ගැන ධර්ම මේ පින්නතුණු ධර්ම රත්නය ගැන කතා කරනවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා බණ පොතට වඳිනවා. ධර්ම දේශනා දේශකයට ලොකු ආසනයක් දෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකක්ද? අපිට මේ ධර්මය රැක ගන්න ඕන. ධර්මයටයි බුදු පියාණන් වහන්සේ ගරු කළේ. බුදු වුණාට පස්සේ මම කාටද ගරු කරන්න කියලා කල්පනා කරලා බැලුවා. කවුරුවත් නැහැ මේ ලෝකේ මගෙන් ගෞරව ලබන්න. අතීතයේ බුදුවරු කලේ මොකක්ද කියලා ඊළඟට අතීත බුද්ධ චාරිත්‍රය බැලුවා. ඒ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේලා කරේ ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින්. ඉතින් අන්න ඒක නිසා තමයි විශේෂ ශාසනයේ ධර්ම ගෞරවයයි පුද්ගල ගෞරවයට වැඩිය ලොකුයි කියන්නේ. ඉතින් අපි ධර්ම ගෞරවය ඒ තරම් වටිනා දෙයක් නම් ඔන්න ඒ කාරණයක් වැදගත් දෙයක් වෙනවා. ධර්මය ආරක්ෂා කර ගැනීමට. දැන් මේ කාලේ පතපොත බහුල කාලේ සමහර විට අපට ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා යම් කිසි පොතක් ලියනකොට ඒකේ ශුද්ධිපත්‍ර කීප වරක්ම බලන්න වෙනවා. නමුත් අර උච්චාරණයේ භානක પરම්පරාව වශයෙන් කට වචනෙන් මේක පවත්වාගෙන ආපු කාලේ උන්වහන්සේලාට අන්න අර කියාපු ආකාරයට අර්ථයත් වචනයත් මේ දෙකම රැක ගන්න. සාත්තං සව්‍යංජනං අර්ථයත් ව්‍යංජන කියලා කියන මේ දෙපක්ෂයම රැකගෙන මේ ධර්මය පවත්වාගෙන ඉන්න සිද්ධ වුණා. ඉතින් දැන් මෙතන හරියටම ගැළපීලා අවිලා තියෙනවා. අර අතීත මේ පුදුම අන්දමින් මේ පාරමී ධර්ම පේන හිතනකොට අපිට හිතා ගන්න පුළුවන්. අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණය ලබා ගත්තා මහා කච්චාන මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මය සවිස්තරව දේශනා කිරීමේ දක්ෂයා ඊටාත්ම දක්ෂ කෙනා හැටියට. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේම ගෝලයක් තමයි මේ සෝණ කුටි ගන්න ස්වාමීන් වහන්සේ. ඒත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණය ලබා ගත්තා. අර ධර්මය හරියාකාර උච්චාරණය කළ යහපත් වාග් විලාසයකින් ඉදිරිපත් කිරීමට. මේ දෙක හරියට ගැලපෙනවා. ඉතින් එහෙම ඒ પરම්පරාවලින් පවත්වාගෙන ආපු ධර්මයක් තමයි අපිට හිත තිබෙන්නේ. ඒවයිත් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි රැක ගන්න උත්සාහ කරන්න ඕන. අන්න අර කියාපු විදිහට ගීතස්වරයට තැන දෙන්නේ නැතුව සරභඤ්ඤ ක්‍රමය. ඒක ටිකක් තේරුම් කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ ලක්ෂණ හැටියට තියෙන්නේ වචන හරියට පැහැදිලිව ඊළඟට නිදොස්ව ගලා යන අන්දමින් තිබෙන්න ඕන. ඊළඟට අර්ථය පැහැදිලි වෙන ආකාරයට. සමහර විට දැන් පිරිත් සූත්‍ර ආදී දේශනාවේදී සජ්ජායනා ආදීදී සමහරු දන්නෙත් නැහැ මොකද්ද කියන්නේ කියලා. හොඳ සාද්ද තාල මට්ටමක් යනවා. ඒ රටාව විතරයි දැන් පිරිත හැටියට අන්තිමට ඉතුරු වෙන්නේ. නමුත් අර ගැඹුරු අර්ථ ඇතියේ අපි පිරිත් දේශනා කියලා කියන්නේ බුද්ධ වචනය ධර්මය. පිරිත් පොතට ඇතුළත් වුණු පමණින් ඒක සජ්ජායනාව කරන කිරීම කියන පමණට ඒක සින්දුවක් නෙවෙයි. ඒක තුල තියෙන ගැඹුරු ධර්මයේ තියෙන කර්ණීය සූත්‍රය ගැන හිතලා බැලුවොත්, රතන සූත්‍රය ගැන හිතලා බැලුවොත්, මහා මංගල සූත්‍රය ගැන හිතලා බැලුවොත්, ඒ හැම එකකම එක එක ගාථාවක එක එක වචනයක මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා. නමුත් ඒ වචන වල අර්ථය ගැන නොසලකා අපි ඒක සජ්ජායනාවේ කිව්ව පමණට අපි ඒක සංගීතයක් කරගත් අන්න එතන ධර්ම රත්නයට එතන විග්‍රහයක් වගේ දෙයක් වෙනවා. ඉතින් මේ කාරණත් අපිට කාලෝචිතව මතක් කරලා තියෙන සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ ගාථාවෙන් කියවිච්ච කාරණයට හිත යොදලා බලමු. මොකද්ද ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දැක්වා වදාලේ මේ ලෝකයේ ආදීනව පක්ෂය. මොන දැන් ටිකක් ගැඹුරු හරියටයි එන්නේ. දැන් අර සෝණ ස්වාමීන් වහන්සේ අර විදියට සරභඤ්ඤ ක්‍රමයට ඒ ධර්මයේ දේශනා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා ඉවරලා ඇහුවානේ ප්‍රශ්නයක් වස් කීයද කියලා. ඉතින් වස් ගන්න කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ප්‍රශ්නේ මේ පින්නතුන්ට තම තමන්ගෙන් අහන්න තරම් වටින ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මොකද ඒකේ තේරුම? මේ ගිහි ජීවිතයේ මෙච්චර ආදීනව දැකත් මොකද මහාන නූනේ? මොකද මේ පියවර ගත්තේ නැත්තේ? ඒ අවස්ථාවේ සෝණ කුටි කන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරන්ට දොස් කිව්වේ නැහැ. මම පැවිද්ද ඉල්ල හිටියා මට පැවිද්ද දුන්නේ නැහැ. ඒව කිව්වේ නැහැ. තමන්ගේ බැරිකම කිව්වා. තමන්ට මම මේ භාග්‍යතුන් වහන්සේ මම දැක්කා මේ කාමයන්ගේ ආදීනම දැක්කට මොකද මේ gedara මේ ගිහි ජීවිතයේ තියෙන වැඩ කට්ටලිය නිසා මට මේක පමා වුණා කියලා උත්තර දුන්නා. සමහරවිට මේ පින්නතුන්ටත් එහෙම කියන්න වෙන්න පුළුවන්. කොයි හැටි හෝ වේවා දැන් අපි ඊළඟට මතු කරන්නේ අන්න අර කාමයන්ගේ ආදීනව පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ තැන්වල දේශනා කර යම් කිසි කාරණා කීපයක්.
ඒක ගැන අමුත්තක් හිතන්න නරකයි. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ගිහි පින්වතුන්ට මේ කාමයන්ගේ ආදීනව ගැන කීම එක ගැළපෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ සංඝයා වහන්සේලාටයි කියලා. නමුත් සංඝයා වහන්සේලා කියලා කියන්නේ අර අහසින් වැටෙන අය නෙවෙයි. ගිහි පින්වතුන් අර සෝන කුටි කන්න උපාසකුන් හැලා වගේ ඉඳලා තමයි අන්තිමට සෝන කුටි කන්න මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණේ. ඒක නිසා මේ පින්වතුන්ටත් ඒක උපකාර වෙන්න පුළුවන්. ඉතින් අපිට කියන්න තියෙන ඒ ආදීනව පක්ෂය ගැන කියනකොට ඊ타මත්ම මේ පින්වතුන් සමහර විට අහලා ඇති වටිනා උපමා 7ක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා. පෝතලිය ගෘහපතියට පෝතලිය සූත්‍රය නමින් දැක්වෙන සූත්‍ර ධර්ම කොටාශයක සඳහන් වෙන්නේ පෝතලිය කියන ගෘහපතියා එක්තරා අවස්ථාවකදී තමන්ගේ සියලු ධනය දූ දරුවන්ට පවර්ලා දීලා ඒ වැඩ කටයුතු ව්‍යාපාරික කටයුතු යම් දේවල් තිබුණා නම් ඒවා ඔක්කොම අතෑරලා දාලා දාපු අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළා දකින්න පැමිණියා. බුදු පියාණන් වහන්සේ විවේකීව වැඩගෙන සිටින අවස්ථානයකට ගහක් යටට ආවම බුදු පියාණන් වහන්සේ මේ ගෘහපතියට ගෘහපතියා කියලා ආමන්ත්‍රණය කළා. ඒකට හිත නරක් වුණා. බලාපොරොත්තු වුණේ තමන් මේවා අතහැරලා තියෙන නිසා ඊට වඩා වටිනා වචනයක් කියයි කියලා. ගිහියෙක් හැටියට ගණන් ගන්නේ නැහැ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කළා. ඒකට තරහ ගියාට පස්සේ අමනාප වුණාට පස්සේ ඔන්න බුදු පියාණන් වහන්සේ දැක්ුවා හරියාකාරම ඒ ගිහි ජීවිතය පිළිබඳ ඒ පටලැවිලි වලින් හිත මෑත් කරගන්න නම් මෙන්න මේ ධර්ම කාරණාවලට සිත යෙදිය යුතුයි කියලා. ඒ අතර තමයි මෙන්න මේ උපමා 7 තියෙන්නේ. අපි එක එකක් ගනිමු. මේ කාමයන්ගේ ආදීනව පක්ෂය. ආදීනව කියලා කියන්නේ අනිෂ්ට විපාක පක්ෂය ප්‍රකාශ කිරීමට බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා. පළවෙනි උපමාව ඇටකැබැල්ලේ උපමාව. කතන්තරයේ කෙටි නමුත් අහලත් ඇති මේ පින්නතුන් බුදු පියාණන් වහන්සේ මේ විදිහට ඒක විස්තර කරන්නේ. ගෘහපතිය ඔන්න දැන් ගවයින් මරණ මඩුවකට ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඊ타මත්ම බඩගිනි කුසගිනි බල්ලෙක්. බොහොම දුක්ඛිත පීඩිත බල්ලෙක් බලාගෙන ඉන්නවා. අර ගවයින් මරන්නා හෝ ඒ අතවැස්සා හෝ ඒ ඇටකැබැල්ලක් ඒකේ තිබුණු ඔක්කොම මස් හූරලා දාලා යන්තම් ලේ වැකිලා තියෙන එකක් අර බල්ලා දිහාවට වීසි කරනවා. අර බල්ලා අරක හපහප ඉන්නවා. මොකද ගෘහපතිය හිතන්නේ අර බල්ලාගේ අර සුනඛයාගේ ඒ කුසගින්න එයින් සංසිඳේද? නැත ස්වාමීනි. ඒ අන්තිමට වෙහෙසටපත් වෙනවා විතරයි. අන්න ඒ වගේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ විසින් මේ කාමයන් කියන જાතිය ඇට කැබැල්ලකට උපමා කරලා තිබෙනවා. මස් නැති ලේ වැකුණු යන්තම් ලේ වැකුණු ඇට කැබැල්ලකට උපමා කරලා තිබෙනවා. බොහෝ දුක් ආයාස කරදර ඇති දෙයක් හැටියට කියලා අන්නේ උපමාව බුදු පියාණන් වහන්සේ එතන වදාලා. ඊළඟට දක්වන උපමාව එසේම ගෘහපතිය ඔන්න ඊළඟට දෙන උපමාව මොකද්ද? දිජුලිහිණියෙක් හරි කපුටෙක් හරි උකුස්සෙක් හරි මස් කැබැල්ලක් අරගෙන හසට නගිනවා. ඕක දැකලා අනිත් දිජුලිහිණි රැලක් හෝ කපුටු රැලක් හෝ උකුසන් රැලක් හෝ අර සතා පිටිපස්සේ ලුහු බඳිනවා. නැදලා ඒ සතාට අනිනවා. ඉතින් ගෘහපතිය ওই අවස්ථාවේ අර දිජුලිහිණියා හෝ කපුටා හෝ උකුසා හෝ ඒ මස් කැබැල්ල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතුන් ඇනලා එක්ක මරණයටපත් වෙනවා. මරණය හා සමාන දුකකට හොපත් වෙනවා. අන්නේ විදිහට මස් පිඬට උපමා කරලා තියෙනවා කාමයන් කියලා බුදු පියාණන් වහන්සේ ඒ උපමාව ආශ්‍රයෙන් ඔන්න ඊළඟ කාරණේ දක්වා වදාලා. මාංශ පේශියකට මස් පිඬකට මේ කාමයන් උපමා කරලා තියෙනවා කියලා. ඊළඟට දක්වනවා තුන්වෙනි උපමාව ඔන්න ගෘහපතිය යම් කිසි කෙනෙක් දැල් වෙන තන හුලක් අරගෙන උඩු සුළඟ පැත්තට යනවා. එතකොට අර හුලඟෙන් ඒ දැල් වෙන තන හුල දැවිගෙන ගිහිල්ලා අර පුද්ගලයාගේ ඒක අතහැරියේ නැත්නම් තන හුල නියම වෙලාවට අතහැරියේ නැත්නම් අර පුද්ගලයාට මොකද වෙන්නේ? අත හෝ බාහුව හෝ දැවිලා එහෙම නැත්නම් වෙන අංගපසංගත් දැවිලා එක්ක මරණයටපත් වෙන එක්ක මරණයට හා සමාන දුකකටපත් වෙනවා. අන්න ඒ විදිහටම තන හුල උපමා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ විසින් කාමයන් කියලා. ඒ තුන්වෙනි උපමාව දෙනවා. ඊළඟ උපමාව දෙනවා හතරවෙනි උපමාව. ඔන්න යම් තැනක තියෙනවා මිනිසෙකුගේ උහටත් වැඩිය ගැඹුරට හාරපු අඟුරු වලක්. එහෙන් පිටින්ම දැවෙන මහා අඟුරු වලක්.
ওই අඟුරු වලක් තියෙන තැනකට එක මිනිහෙක් එනවා ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති මිනිහෙක්, අසරණ මිනිහෙක් එන ඔය තැනට. හොඳට හයිය භුක්තිය ඇති ශක්තිමත් දෙන්නෙක් අර පුද්ගලයාගේ අත් දෙකෙන් ඇදගෙන යනවා අඟුරු වල දිහාවට. ඒ වෙලාවට මොකද අර පුද්ගලයා කරන්නේ? අර අසරණ මිනිහයා ඒ අතට මේ අතට ඇඹරෙනවා. මොකද එහෙම ඇඹරෙන්නේ? ඔන්න ඊළඟට ගෘහපති පොතලිය ගෘහපතියා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා දන්නවා මේකට වැඩුණොත් එක්කෝ මරණය එහෙම නැත්නම් මරණයට හා සමාන දුකකටපත් වෙනවා කියලා. අන්න ඒ විදිහට හිතා ගන්න කියලා පොතලිය ගෘහපතියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ විසින් අඟුරු වලකට උපමා කරලා තියෙනවා මේ කාමයන් කියලා. ඊළඟට ඔන්න ඊළඟ උපමාව දෙනවා කෙනෙක් රාත්‍රියේ හොඳ හීනයක් දකිනවා. ඊ타ත්ම රමණීය උයන් වතු රමණීය භූමි භාග රමණීය පොකුණු කෙත් වතු හුවා දැක ඉන්නවා හීනේ. හීනේ නැගිට හැටිය බලනකොට ඒ මොකක්වත් නැහැ. අන්න ඒ වගේ මේ කාමයන් සීනයකට උපමා කරලා තියෙනවා කියලා ඒක මතක තියාගන්න කියලා පොතලිය ගෘහපතියට කිව්වා. ඔන්න ඊළඟට දෙන උපමාව ගෘහපතිය ඔන්න යම් කිසි කෙනෙක් Tamanට යම් අපි හිතමු මගුල් තුලා ආදී විශේෂ කටයුත්තක් සඳහා සැරසිලා යන්න තියෙන කෙනා මොකද කරන්නේ? පිරුවට ඉල්ල ගන්නවා ඇඳුම් පැළඳුම් වෙන එකක් තබා යාන වාහන පවා. එහා මේකක්ම පිරුවට කෙනෙකුගෙන් ඉල්ල ගන්න ණයට. මේ අපිට මෙහිම අවල් දවසේ මේ විදිහේ කටයුත්තක් තියෙනවා. මේක මේ දෙන්න පුළුවන්ද? ඔය ඇඳුම දෙන්න පුළුවන්ද? සපත්තු කුට්ටම දෙන්න පුළුවන්ද කියලා ඔහොම ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඔන්න කඩ වීදියේ අර ඔක්කොගෙම සැරසිලා අර ඔක්කොම අනුන්ගෙන් ඉල්ලගත්තු ආභරණත් දාගෙන ඇඳුම් පැළඳුම් ඇඳගෙන අර අනුන්ගෙන් ඉල්ලගත්තු රතේ හොඳට මහා ජේතුවට යනවා. ඔය යන අතරේ අරව දුන්න එක එක්කෙනා ඇවිල්ලා මේ අපිට හදිසි කාරණයක් තියෙන ඔක ඔය ඇඳුම් ටික අපිට දෙන්න, ඔය සපත්තු කුට්ටම දෙන්න, ඊළඟට මේ වාහනේ අපිට ඕන කියලා ওই විදිහට යන අතරේ අර මිනිස්සෙයින් නගරේ මිනිස්සෙයින් කියනවා මේත් ඉතින් තාම ධනවත් කෙනෙක් වෙන්න ඕන. ඔහොම තමයි පොහොසත් අය තමන්ගේ ඒ පොහොසත්කම පෙන්වන්නේ බොහොම හොඳයි කියලා මේ එක අය ඒක දකින්න අය සතුට ප්‍රකාශ කරගෙන ඉන්න අතරේ අර අයිතිකාරයෝ ඇවිල්ලා අරවා එතෙන්දීම ඉල්ලගෙන යනවා. එතකොට අර මිනිස්සයාට මොකද වෙන්නේ? අර තමන් අර හොඳට පොහොසතෙක් වගේ පෙනී හිටිය ඒ ඔක්කොම ටික එතෙන්දීම නැති වුණා. ඒ උපමාව ඊළඟට දීලා බුදු පියාණන් වහන්සේ කියනවා වදාලා අන්න ඒ වගේ හිතා ගන්න ගෘහපතිය මේ කාමයන් කියලා කියන්නේ පිරුවට ගත්තු දෙයක් වැනි, ඉල්ලාගත්තු දෙයක් වැනි කියලා ඒ උපමාව. ඊළඟට දක්වන උපමාව මොකක්ද? ඔන්න ගමක් කිට්ටුව දැඩි වනරොදක ඝන වනරොදක තියෙනවා ගහක්. අපි හිතමු අඹ ගහක් වගේ ගෙඩි හැදෙන ගහක්. ඉතින් ඒ ගහේ එකක්වත් ගෙඩි හොඳට හැදිලා තියෙනවා, හොඳට පළතුරු තියෙනවා. නමුත් එකක්වත් බිම වැටිලා නැහැ. ඔතෙන්ට එනවා යම් කිසි කෙනෙක් අර කියාපු ගෙඩි සොයාගෙන, අපි හිතමු අඹ ගෙඩි කියලා. ඒ අඹ සොයමින් එනවා කෙනෙක්. දකින්නවා මේ ගහේ අඹ තියෙනවා, බිම එකක්වත් නැහැ. නමුත් මට ගහට නගින්න පුළුවන් කියලා ගහට නගිනවා. ගහට නැගලා අඹ ඒ ගහේදීම අඹ කමින් උකුලට මේ ඔඩොක්කුවටත් පුරවා ගන්නවා අඹ ගෙඩි. ඔහොම පුරවමින් ඉන්න අතරේ තව කෙනෙක් එනවා. ඒත් අඹ සොයමින්. එයාගේ අතේ කෙටේරියක් තියෙනවා, තියුණු කෙටේරියක්. ගෙඩි මුකුත් වැටිලා නැති නිසා ඒ වගේම මෙයාට ගහට නගින්න තේරෙන්නේ නැහැ. ගහට නගින්න දන්නේ නැහැ. ඉතින් කල්පනා කරනවා දැන් මම මේ ගහේ අඹ තියෙනවා, මගේ අතේ කෙටේරිය තියෙනවා, මට ගහට නගින්න බෑ. ඉතින් කරන්න තියෙන්නේ මම මේ ගහ කපලා ඕනේ හැටියට ගෙඩි අරගෙන ඔඩොක්කුවක් පුරවගෙන යන්න ඕන කියලා ගහ කපන්න පටන් ගන්නවා. එතකොට මොකද ගෘහපතිය හිතන්නේ අර කලින් ගහට නැංග කෙනා ඉක්මනින් ගහෙන් බැස්සේ නැත්නම් මොකද වෙන්නේ? ගහ වැටෙනකොට ඒ පුද්ගලයා ගහත් එක්කම වැටිලා අතප්පයක් කැඩෙනවා. එහෙම නැත්නම් ජීවිතේම නැති වෙලා යනවා. එහෙම නේද කියලා කිව්වහම ගෘහපතිය එසේ කියලා කියනවා. ගෘහපතිය ආයේ විදිහට පිළිතුරු දෙනවා. ඔන්න ওই විදිහට උපමා රාශිය උපමා හතක්ම බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ එක එක උපමාවක්
ගැඹුරු අර්ථය මේ පින්නතුන්ට පවා එදිනදා ජීවිතේ ඔය අසන්ට ලැබෙන පුවත් වලින් ප්‍රවෘත්ති වලින් අපරාධ බරපතල අපරාධ ඝාතන දිවිනි හානි කර ගැනීම ඒ හැම එකකම මූල ධර්මය මේ උපමා තුල තියෙනවා. දැන් අර එක එක උපමාවක අපි කෙටියෙන් සලකා ගත්තොත් මෙතන පෙන්නනවා දැන් පළමුව අපි කිව්වේ අර ඇට කැබැල්ල උපමාව. එතන ඒ බල්ලා ඒ වීසිකල ඇට කැබැල්ලේ යන්තම් ලේ වැකිලා තියෙනවා. ඒක හපනවා. හපන අතරේ සමාවෙට හක්කෙන් එන ලේ යන්තිමට ඒ ආහාරය හැටියට ගන්නෙ දන්නේම නැතුව. ඉතින් ඒ විදිහේ ඒ කාමයන්ගේ ඇති එතනින් පෙන්눔 කරන්නේ එතන අල් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අපස්සාදා දුක්ඛා කාමයන්ගේ ආස්වාද පක්ෂය ටිකයි. ආස්වාද නැතුව නෙවෙයි. ආස්වාද කියලා කියන්නේ රස විඳීම. රස විඳීම කියන එක නැtei කියලා කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඒක කිව්වා කියලා සමහර විට දොස් කියන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආස්වාද පක්ෂයක් තියෙනවා. නමුත් ඒක ටිකයි. බහු දුක්ඛ දුක් පක්ෂය වැඩි. ආස්වාද ටිකයි දුක් පක්ෂය වැඩි. ඉතින් අර බල්ලත් අර ඒ ලේ වැකුණු ඇට කැබැල්ලේ ලේ ටික ලෙව කෑවා. නමුත් එතනින් නැවතුන්නේ නැහැ. දුක් ඊළඟට තියෙන්නේ දුක් ගොඩක්. ඒ උපමාව. ඊළඟට ඒ වගේම තමයි මාංශපේශි උපමාව. ඒකත් ටිකක් හිතලා බලනකොට දැන් කාමයන් කියලා කියන්නේ කැමැති දේ. Taman කැමැති දෙයට තව කී දෙනෙක් කැමැතිද? එතකොට ඒ Taman කැමැති දේ අයිති කරගන්න යනකොට ඒකටම කැමැති තව කී දෙනෙක් එක සටන් කරන්න වෙනවද? ওই ප්‍රවෘත්ති ඉතින් මේ පින්නතුන් කවුද එදිනදා ජීවිතයේ අත්දකපු දේවල් ධනිය පිළිබඳව බැලුවත් පුද්ගලයන් පිළිබඳව බැලුවත් ඒ මස් පිඬ අර එක ගිජුලිහිනියක් අරගෙන අහසට නගිනවා. කී දෙනෙක් පස්සෙන් ඇවිල්ලා කොටනවාද? ධනිය පිළිබඳවත් අනිත් දේවල් පිළිබඳවත් මේ ඒ න්‍යාය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර ගිනිහුල පිළිබඳ උපමාව. දන්නේම නැතුව අත දැවෙනවා. ඒකේ අවදානම් බව එතන පෙන්වුම් කරන්නේ. කාමයන්ගේ අවදානම් බව. ඊළඟට ඒ වගේම අඟුරු වලේ උපමාව. ඒකට ඇදීලා යනවා පුදුම විදියට. නමුත් දන්නවා තමන් මේ විපතටපත් වෙන බව. විපතටපත් වෙන බව දන්නවා. නමුත් ඔහේ ඇදිලා යනවා. අඟුරු වලකට ඇදිලා යනවා වගේ. ඊළඟට අර සීනේ ස්වභාවය. එයින් පෙන්වු කරන්නේ කාමයන්ගේ හිස් බව, නිස්සාර බව. හීනෙන් දුටුවා අර හොඳ ලස්සන නොයෙකුත් විදිය දර්ශන ඒ ඔක්කොම අන්තිමට නැගිට්ටට පස්සේ එකක්වත් නැහැ. එකක්වත් නැහැ. අවට තියෙන්නේ අන්ධකාරය විතරයි. රාත්‍රී අන්ධකාරය විතරයි. අන්න ඒ වගේ තමයි කාමයනුත් කියලා. ඒවා නිස්සාර බව, හිස් බව, ශූන්‍ය බව. ඒ රවටන සුළු බව ඒ ඔක්කොම එතනින් කියවෙනවා. ඊළඟට අර ණයට ගත්තු දේ, පිරුවට ගත්තු දේ පිළිබඳව. ඒකත් මේ පින්නතුන්ට ඇත්ත වශයෙන්ම දිනදා ජීවිතය අත්දකින්න ලැබෙන දේවල්. මඟුල් තුලා ආදියක් ආවහම කී දෙනෙකුට පින්සෙන්ඩු වෙලාද ඒවට අවශ්‍ය දේවල් ලබා ගන්න. Tamante ඒවට ධනෙ නැති වෙනකොට. එහෙම ඉල්ලගත්තු දේ කොයි වෙලාවෙ මේවා ඉල්ලගනීද? මේවා හරියට පොඩ්ඩක් එහෙම වුණොත් මට ගෙවන්න වෙනව නේද මේකට? වන්දි ගෙවන්න වෙනව නේද කියලා බොහොම බයෙන්. ඉතින් කොහොම හරි ඡායාරූපය ගන්න තුරු ඒ ටික පරිහරණය කරනවා. බොහොම පරිස්සමෙන්. ඊට කලින් ඉල්ල ගන්න ආවොත් ඔන්න එතකොට ඒකත් ඉවරයි. ওই විදිහටයි දැන් මඟුල් තුලා ආදී ඒ කටයුතු. මේ හැම එකතුලින්ම අපිට පේනවා මේකක් වැඩි නිදර්ශන අවශ්‍ය නැහැ. මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අන්න බුදු පියාණන් වහන්සේ දීපු උපමාව කොයිතරම් පුදුම විදියට ගැලපෙනවද කියලා. අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක්, ණයට ගත්තු දෙයක්, පිරුවට ගත්තු දෙයක් වගේ කාමයන් කියන එක. ඊළඟට අර ගහ පිළිබඳ උපමාව. එතන ඇත්ත වශයෙන් කියන්නේ ගහේ ගෙඩි. ගහේ ගෙඩි එතන උපමාවට දාලා තියෙන්නේ. ගහේ ගෙඩි තියෙනවා. නමුත් ඒ ගෙඩි භුක්ති විඳින්න යන ආකාරය දෙආකාරයක්. එක්කෙනෙක් නියම ආකාරයෙන් ගහට නැගලා නියම ආකාරයෙන් මේ ගෙඩි භුක්ති විඳින්න උත්සාහ කරනවා. ගෙඩි භුක්ති විඳින අතරේ අනියම් ආකාරයෙන් ගහ කපලා ගෙඩි ලබා ගන්නත් තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඔය දෙන්න අතර තියෙන හටන තමයි උතන ඊළඟට තෙක් වෙන්නේ. ওই විදිහට ඒ කාමයන්ගේ ආදීනව පිළිබඳ බුදු පියාණන් වහන්සේ දුන්නු ඒ උපමා එදිනදා ජීවිතේ Tamanට මේ දකින්න ලැබෙන, අසන්ට ලැබෙන, අත්දකින්න ලැබෙන සිද්ධිය ආශ්‍රයෙන් මේ උපමා ගැන හිතලා ඒකට හිත යොදවනකොට අන්න ලොකු ගැඹුරු සසර කලකිරීමක්. සසර කලකිරීම කියන වචනයට මේ ධර්මයේ දක්වන්නේ නිබ්බිදා කියලා. දැන් මෙතන කියවුණා ආදීනව කියලා. ආදීනව කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ ඇති අනිෂ්ට ස්වභාවය, අනිෂ්ට විපාක.
ඒවා ගැන දකිනකොට කෙනෙකුට සසර කලකිරීම ඇතිවීම ස්වාභාවික දෙයක්. ඒකට බය විය යුතු දෙයක් නොවේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ලෝකේ යථා තත්වයේ කෙනෙකු දකිනවා නම් ඒ දැකීම නිසාම කෙනෙකුට ලෝකය ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. කුඩා දරුවෙක් කොයිතරම් ආසාවෙන් යම්කිසි ඇඳුමක් ගත්තත් ශරීරයේ වැඩෙනකොට අර ඇඳුම ආරක්ෂා කරගන්න ශරීරයේ කොටස් කපන්නේ නෑනේ. එතකොට ඒ ඇඳුම ඉවත් කරනවා. ඊළඟට ඒකට ගැලපෙන ඇඳුමක් අඳිනවා. ඒ විදිහේ දෙයක් තමයි මේ ගිහි ජීවිතේ ඉඳලා පැවිදි බව කරා යන ගමන. ඒක නිසා කිසිම කෙනෙකුට මේකට දොස් කියන්න නරකයි. ගිහි පින්නතුන්ට ආදීනව ගැන කියන්න හොඳ නෑ. හිතන්න හොඳ නෑ. ගිහි ජීවිතයේ සැප සම්පත් පිළිබඳව විතරක් හිතා ඉන්න ඕන කියලා එහෙම කියන්න නරකයි. ඒක මොකද ඒක වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විවෘත ධර්මයක්. ඉතින් ඒක නිසා මේවා ගැන හිතනකොට ඕනේ මේ පින්නතුන්ට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තුලින් දකින්න පුළුවන් වෙනවා. විදර්ශනාව කියන්නේ එතන ඒක තමන් අත්දකින්න දෙයක්. විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවන බව අපි දන්නවා. ඒක නිසා මේ දැකීමට නම් අන්න තමන්ගේ අත්දැකීම් හා අවට දකින්න ලැබෙන නිදර්ශන ආශ්‍රයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ වචනේ කොයිතරම් සත්‍යද කියලා මෙනෙහි කරන්න ඕන. මේ මෙනෙහි කරනකොට තමයි අතුලතින් තේරෙන්නේ මෙච්චර කාලයක් කරේ මේ මෝඩකම නේද? අන්න අර බුදු පියාණන් වහන්සේ අසපු ප්‍රශ්නය එතන අපි අර කිව්වේ මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් කළේ යන්න අර සංසාරයේ වඩන එක. ඒකට තමයි අපි අර අතීත වෙන අවස්ථාවල අපි ප්‍රකාශ කළේ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියේ ගමන් කරේ. ලෝක වර්ධනයක් වෙන්න එපා, සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒකයි. මෙතෙක් කලේ ලෝකයා වැඩුවා. සොහොන් වැඩුවා. ඇටසැකිලි වැඩුවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා ලෝකයෙන් එතර වීම. මේ පංචස්කන්ධ ලෝකයෙන් එතර වීම. මේක දුකක් බව. එතකොට අන්නේ ටිකයි ඊළඟට අර ගාථාවේ කියවෙන්නේ. ගාථාව ඊටාම සරල දෙයක් නමුත් සරල එකක් නමුත් ඒකේ ඊටාම ගැඹුරු අර්ථ රාශියක් එතන කියවෙනවා. දිස්වා ආදීනවං ලෝකේ ආදීනව පක්ෂය දැකලා ඤත්වා ධම්මං නිරූපධින්. නිරූපධි කියලා එතන වචනේ යොදලා තියෙන්නේ නිවනටයි. ඒක ටිකක් ගැඹුරු වචනයක්. තේරෙන මට්ටමකින් කිව්වොත් උපදි කියලා කියන්නේ කෙනෙකුගේ මමත්වයේ රඳා පවතින වස්තු ආදියට එදිනදා ජීවිතයේ උපදි කියන එක හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තින්නේ. ඔන්න අපි හිතමු දරුවන් ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. එක්තරා අවස්ථාවකදී මාර්යා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අභියෝගයක් ඉදිරිපත් කළා. පුත්‍රයන් නැති කෙනා පුත්‍රයන් නිසා සතුටු වෙනවා. ගවයන් නැති කෙනා තමන්ගේ ගව රැළ ගැන හිතලා සතුටු වෙනවා. උපදීන් ඇති එහෙම ප්‍රකාශ කළා කියනවා. කෙනෙකුට උපදීන් තිබීම අන්න අර කියාපු උපදීන් වස්තු ආදිය, තන්පතු ආදිය. දැන් මේ කාලේ වචනෙන් කිව්වොත් තන්පතු වස්තු. ඒ හැම එකක්ම උපදී නමින් හැඳින්වෙනවා. එතකොට අර සචේතනික හෝ අචේතනික වස්තු සම්භාරයම තමයි උපදී හැටියට සැලකන්නේ. ඒවා නැති කෙනා සතුටු වෙන්නේ නැහැ කියලායි මාර්යා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකම අනිත් පැත්තට හරවලා මේ අවස්ථාව ප්‍රකාශ කළා. සෝචති පුත්තේහි පුත්තිමා දරුවන් නැති කෙනා දරුවන් නිසා ශෝකය වෙනවා. අන්තිමට දුකටපත් වෙනවා. දරුවන් සලකන්නේ නැති වුනහම, දරුවන් මරුවන් බවටපත් වුනහම, එක්කෝ දරුවන් අකාලේ මිය ගියාම ඔන්න එතකොට ශෝකයටපත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේම ගවරැලට කරදරයක් වුනහම, විනාශයක් වුනහම ඒක තැවෙනවා. ඒ විදිහට ගවරැල හැටියට මෙතන දක්වලා තියෙන අර කියාපු වස්තු සම්භාරය, තන්පතු. ඉතින් ඔය ඔක්කොම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක නිසා උපදීහි නරස සෝචන නහිසෝ සෝචති යෝ නිරූපති. ඒ උපදීන් නැති කෙනා තමයි ශෝකයටපත් නොවෙන්නේ කියලා. අන්න ඒ එතන කියාපු මේ උපදී සංකල්පයයි අනුවයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ නිවනට නිරුපදී කියලා කිව්වේ මොකද කියලා. නිරුපදී කියලා කියන්නේ අන්තිම පරිච්ඡේදයෙන් අවසාන වශයෙන් බලනකොට අපි මේ සංසාරේ කරලා තියෙන්නේ උපදී ගොඩ ගැසා ගැනීමක්. තන්පතු ගොඩ ගසා ගැනීමක්. ඔය වස්තු ඉඩකඩම් ධාන්‍ය ආදී පමණක් නොවේ. ගැඹුරින්ම කල්පනා කරලා බලනකොට එකතු කරගත්තු උපදීන් තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන මේ අපි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ.
උපාදාන කියන වචනයක් තිබෙනවා. උපාදානය කියන්නේ අල්ල ගන්න. උපාදානය කියන්නේ එල්ලෙනවා කියන එක. යමක එල්ලගෙන ඉන්න, එල්ලිලා ඉන්නවා. එහෙම නැත්නම් අල්ලගෙන ඉන්නවා. උපති කියලා කියන්නේ යමක් මත රඳා සිටිනවා. ඒ දෙකම බොහෝ විට එක සමාන දෙයක්ම වෙන්න පුළුවන්. ඒක දෙපැත්තකින් ඒ කාරණේ දිහා බැලීමක්. යමක එල්ලී සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. යමක් මත රඳා සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර රූප වේදනාදී පංචස්කන්ධය තණ්හාව නිසා ඒ එල්ලිලා සිටින ඒක අදහසින් තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. උපාදාන ගොඩක්, උපාදාන පහ. ඒවම හඳුන්වන්න පුළුවන් උපදි හැටියට. මොකද ඒවා මේ මගේ රූපයයි, මේ මගේ වේදනාවයි ආදී වශයෙන් මමත්වයක් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳව අල්මක් ඇති කරගන්නකොට ඔන්නේ කුබ්බති වෙනවා. ඉතින් ඒ වගේ මිදුණු අවස්ථාව තමයි සබ්බූපදී පටිනිස්සග්ග කියන වචනයක් යොදන නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. සියලුම උපදීන් අතහැර දැමීම කියනකොට දැන් අර ගෘහපතිය කරා වගේ ඒ තමන්ගේ වස්තුව දූ දරුවන්ට පවරලා දීලා ඒ කර්මාන්ත වලින් ව්‍යාපාර වලින් ඉවත් වුණු පමණට නිරුපදි වෙන්නේ නැහැ. මේ හිතේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙතෙක් සංසාරේ ගොඩ ගසාගෙන ආපු මේ පංචස්කන්ධයත් අතහරින්න වෙන. ඒක අතහරින්න වෙන්නේ අර කියාපු මාර්ගඵල අවස්ථාවේදී ක්‍රමක්‍රමයෙන් විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුලින් මේ රූප වේදනාදී මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, ශූන්‍ය ස්වභාවය, හිස් බව මේක හරියට ප්‍රත්‍යක්ෂ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන කරගත්තු අවස්ථාවේදී ඉබේටම ගිලිහෙනවා. එපාකමක් ඇති වෙනවා. එපාකමක් ඇති වෙලා අර තමන්ගේ කරේ දාපු කරේ හදිසියේ එල්ලපු මලකුණක් වගේ මේක තල්ලු වෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි යන්න මාර්ගඵලය ඒ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ. ඕකටයි නිවන කියන්නේ. ඒක තමයි ලොකුම සැනසීම කියලා කියන්නේ. බර බිම තැබුවා කියලා කියන්නේ ඒකටයි. පංචස්කන්ධ භාරය බිම තැබුවා කියන්නේ. ඉතින් ඔය නිවන කරා යන ගමනයි මේ පින්නතුන් මේ ශීල අද දවසේ මේ ශීල සමාදාන ආදීන් ධර්ම ශ්‍රවණ ආදීන් මේ කරන්නේ. ඉතින් කල්පනා කරන්න ඕන අද මේ ධර්ම දේශනාව අපි හැම සාමාන්‍යයෙන් අපි ඒක බුද්ධ දේශනාවට අදාළ දෙයක් සරල අන්දමින් පටන් ගත්තට සමහර විට ක්‍රමක්‍රමයෙන් මේක ගැඹුරු වෙනවා. ඒ හැම එකක් ගැනම මේ පින්නතුන් කල්පනා කරලා තමන්ගේ පරමාර්ථයට එක ගැළපෙන ආකාරයට මේ සූත්‍ර මේ අපි දේශනා කරන කාරණා තමන්ගේ ජීවිතයට ලං කරගෙන හැකිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදිලා අර කියාපු ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් මිදිලා මේ ලෝකයේ කෙලවර කරන ලෝකයෙන් එතර වෙන ඒ ලෝකෝත්තර වූ ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ උතුම් නිර්වාණ අමෘතය ලබා ගැනීමට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන්නේ උතුම් නිර්වාණය නිරුපදිතත්වය ලබා ගැනීමට මේ අද දින මේ රැකින් ලද සීලය කරන ලද භාවනාව මේ අසන ලද මේ සද්ධර්ම හේතු වාසනාව උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණයේ වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ ඒ තම තමන් නම් ඉන්නේ ඇසීමේ පරිලෝකීය ආ යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ ඥාතීනොත් වගේම දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලාත් ඒ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුනුත් අනුමෝදන් වී අවීචයේ සිට අකනිටා දක්වා වූ සීල සත්වයන් අනුමෝදන් වී හැකිතාක් ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු